අයිබෝන් සුබම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සතියන්තේ මේ සුන්දර ඉරිදාවේ ඔබව මුණ ගැහෙමින් අපි බලන්න සූදානම් වෙන්නේ අද දවසට අදාළව මුද්‍රණය වෙලා තියෙන පුවත්පත්වල මොනවද තියෙන්නේ කියන කාරණාව වෙන සතිවලට වඩා යම් වෙනසක් අද ඉරිදා පුවත්පත්වල මම දකිනවා මොකද ටිකක් මෙතෙක් දවස්වල කතා බහට ලක් නොවුණු ඇතැම් කාරණා අලුත් කාරණා කීපයක්ම දකින්නට ලැබීමත් එක්ක එමෙ නැත්නම් සාමාන්‍ය තත්ත්වය තමයි ඉරිදා පුවත්පත්වල තියෙන බොහෝ පුවත් අපිට කලින් මුණ ගැසෙන නිසා ඒවා පරණ වෙලා තිබෙන තත්ත්වයක් පිළිණු වෙලා තිබෙන තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි අද නම් ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. දෙවෙනි ඉරිදා සංග්‍රහයට අපි මුලින්ම අවධානය යොමු කරමු එහි ප්‍රධාන සිරස්තලය වෙත. ඒ වාර්තා කරන්නේ මේ ආකාරයෙන් දිවෙයින ඇමති මාරුවක් අලුත් මුහුණුත් ඊළඟට තව මේ පිළිබඳව වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා අයවැයට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම සඳහා ඉදිරිපත් වන විපක්ෂ දේශපාලන නියෝජිතයින්ටද ඇමති ධුර ලබා දීම එම කැබිනට් සංශෝධනය මගින් සිදු කිරීමට නියමිත බව තමයි තවදුරටත් සඳහන් වෙන්නේ. මේ මැති ඇමති මාරු පිළිබඳව ඒ විදිහට සඳහන් වෙනකොට දිවයින පුවත්පතේ එහෙම කතිකාවක් තියෙනකොට මව්බිම පුවත්පත අද වාර්තා කරනවා විපක්ෂයේ 10ක් 20ට සහාය දෙන්න සූදානමක කියලා. කවුද ඒ කියන එක පිළිබඳව අපිට ඉදිරියේදී බලන්නට පුළුවන් වෙයි. දැන්ටත් සාකච්ඡා කරමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන්න මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව සහාය පළ කිරීම සඳහා ඔවුන් එක්කාසු වන බව තමයි කියවෙන්නේ. ඒ අතරේ අපි බලමු ලංකාදීප පුවත්පතට අද දවසේ අවධානය යොමු කරලා ඔවුන් මොනවද සඳහන් කරන්න කියලා. 20ට සහාය දෙන්න රජය පැත්තට සහාය දෙන්න 10 දෙනෙක් සූදානමින් ඉන්නවා කියනකොට ලංකාදීපේ වාර්තා කරනවා 20ට එරෙහිව විපක්ෂය පෙළ ගැසෙයි කියලා. විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙන ස්වරූපයක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ පවා මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව. දැන් අර මුලින් අවධානය යොමු කරපු කාරණාව ඇමතිතුර මාරුවක් සිදුවන්නට පුළුවන් කියන එකත් ඒ වගේම විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වන්න පුළුවන් කියන කාරණාව පිළිබඳවත් අවධානය දෙද්දී මේ ලබා දුන්නු ඇමතිතුර පිළිබඳව මෑතකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඒවා බොහොම හිතාමතා දීර්ඝකාලීන ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගත්තු තීන්දුව తీරන බව කරපු පත්කිරීම බව. එහෙම තියෙද්දි තමයි නව මාරු කීපයකට යන්නට බලාපොරොත්තු වෙනවා මෙමින් ඉන්නවා කියලා රාජ්‍ය ආරංචි මාර්ග උපුටා දක්වමින් අද පුවත්පත් මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. තාම වෙලා නැති දේවල් නිසා අපි බලමු ඉදිරියේදී කුමන ආකාරයෙන් ඒවා සිදු වෙයිද කියලා. කොහොම වුණත් අයවැයට කලින් මේ වෙනසක් සිදු වේවි කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් මේ ගෙවෙන්නේ සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට නොවැම්බර් මාස වෙනකොට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. මේ ගෙවෙන මාස දෙකකට ආසන්න කාලයක් ඇතුළත තමයි මේ සිද්ධ වෙන දෙයක් වෙනවා නම් වෙන්න තියෙන්නේ. ඒ අතරේ අපි අර ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් සාකච්ඡා කරපු නිසා මේ ඉදිරිපත් කරපු නිසා තිබුණු පුවත් වාර්තා මව්බිම පුවත්පතේ තියෙන මේ වාර්තාවත් ඒට එකාසු කිරීම හොඳයි කියලා හිතෙනවා. 19 හොඳ දේවල් රකිමින් 20 ගෙන එනවා. 19 හොඳ දේවල් රකිමින් 20 අරගෙන එනවා කියලා තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මේ නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තමන්ගේ ස්ථාවරය ඒ ආකාරයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එහෙම තියෙද්දී ඊළඟට මේ පුවත්පත්වල ප්‍රමුඛත්වය ගන්නා පුවත බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව කාරණාව. දැන් මේක අහලම ඔබටත් ඒ විශේෂත්වයක් නැති තරමට ඇවිත් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපිටත් කියලාම සමහරලාට එකම කාරණාව අර හොද මඩේ දානවා වගේ මේ නායකත්වය කියන්නේ කාලෙක ඉඳලා කතා කරන එකම කාරණා සමහරලාට යලි මතුවලා එන තත්ත්වයක් ඒ තුල දකින්නට ලැබෙනවා. එහෙම තියෙද්දී අද සතියක අරුණේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙනවා එජාප ලොකු පුටු හෙට නිතරගයෙන් පත් කෙරෙයි. නියෝජ්‍ය නායකයා 3 මාසකින් මහ පුටුවට රුවන් වජිර සටනට කියලා තමයි සතියක අරුණ අද වාර්තා කොට තිබෙන්නේ. අරුණ පුවත්පත එහෙම වාර්තා කරනකොට අද ලංකාදීප පුවත්පත මෙහෙම වාර්තා කරනවා. රුවන්ද වජිරද කරුද එජාපතීන්දුව හෙටයි කියලායි සඳහන් කෙරෙන්නේ. මේ නියෝජ්‍ය නායකත්වයේ තමයි ඉස්සෙල්ලා පත් කරන්නට නියමිතව තිබෙන්නේ. ඉන් පස්සේ තමයි පත් කරන ඒ නියෝජ්‍ය නායකයා
මාස 3කට පස්සේ නායකත්වයේ සඳහා රැගෙන ඒමට සූදානම් කියලා සඳහන් කරන්නේ. මේක හරි පෙරහුරුවක ස්වරූපයක් තමයි ගන්නේ දැනට තිබෙන ආකාරය අනුව ගත්තට පස්සේ. හැබැයි නායකත්වයේ හෙට වෙනස් වෙනවා අද වෙනස් වෙනවා කිය රැස්වුණු අවස්ථා, කෘත්‍යාධිකාරිය රැස්වුණු අවස්ථා, විශේෂ සාකච්ඡා පැවැත්වුණු අවස්ථා අනන්තවත් පහුගිය කාලය මුළුල්ලේම අපට අසන්නට දකින්නට ලැබුණා. මේක පහුගිය රජය පිහිටුවන්නට පෙරත් ඉතාම උත්සන්න තත්ත්වයකයි තිබුණේ නායකත්වය පිළිබඳ අර්බුදය. ඉන් පස්සේ කෙසේ හෝ රජයක් පිහිටුවා ගන්නට, යහපාලන රජය පිහිටුවා ගන්නට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයත් එක්ක සමත් වුණා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහයෝගයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්ක. ඉතින් ඒ සමත්කම් දැක්වීමත් එක්ක මේ නායකත්ව අර්බුදයේ යම් ආකාරයකින් යටපත් වුණාට නැවත වතාවක් පරාජය මතින් මේ නායකත්වයේ අර්බුදය මතුවලා එනවා. ජයග්‍රාහී මාවතක ගමන් කරනකොට තිබෙන අර්බුද සාමාන්‍යයෙන් යටපත් වෙන එක ස්වරූපය. හැබැයි පරාජයට පත් වෙනකොට තමයි ඔක්කොම ඇද කුද මතුවලා පෙනෙන්නට පටන් ගන්නෙ. එහෙම තත්ත්වයක් තමයි යලිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය තුල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අතරේ ඉරිදා ලංකාදීපේ සඳහන් වෙනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයකුත් අපි ප්‍රතිගාමී විපක්ෂයක් නොවේ, ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි කියලා ව්‍යවස්ථාව පිළිබඳ උන්ගේ ස්ථාවරය එලෙස ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. ඒ අතර අර නායකත්වය පිළිබඳව සාකච්ඡා වෙච්ච නිසා අපි මේ මව්බිම පුවත්පතේ තියෙන මේ පුවත් සිරස්තලයට තව දහනය යොමු කරමු. ඉල්ලීමක් ආවොත් එජාප නායකත්වය ගැන සලකා බලනවා. මංගල සමරවීර මැතිතුමා තමයි මෙහෙම කියන්නේ. එතුමා මෙරට දේශපාලනයේ තවත් සුවිශේෂ චරිතයක්. මේ චරිතය පහුගිය මහමැතිවරණයේදී ජනතාවට තමන්ට මනාප පළ කරන්න එපා කියලා අතරමැදදී මැතිවරණ වේදිකාවෙන් බැහැලා ගිය කෙනෙක්, තරගබිමෙන් ඉවත් වුණු කෙනෙක්. හැබැයි එතුමා කියනවා ජාප නායකත්වයේ උනත් බහර ගන්න සූදානම් කියලා ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා නම් මොන තවත් නමක් අර නායකත්ව සටනට එක්කාසු වන බවක් තමයි ඒ අනුව පෙනී යන්නේ. අපි මේ නායකත්වයේ ජාපේ ඊළඟට ගත්තට පස්සේ මේ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්කාසු වීමේ සූදානම, ඊළඟට ඇමති පුටුමාරු වීමේ සූදානම පිළිබඳව ඒ තොරතුරු වාර්තා කරමින් ඉන්නකොට 20 ගැන 20 වෙනි සංශෝධනය ගැන යම් කාරණා කියු නිසා මෙන්න මේකත් එක්කාසු කර ගැනීම හොඳයි කියලා හිතනවා. මව්බිම පුවත්පත බලපු වෙලාවේ 20 ගැන කමිටු වාර්තාව මේ සතියේම අගමැතිට ජනමත විමසුමකට අදාළ කිසිදු වගන්තියක් නෑ කියලා තමයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ. එතුමා උපුටා දක්වමින් මව්බිම පුවත්පත එලෙස අද වාර්තාවක් ගෙන එනවා. ඒ අතරේ අපි අවධානය යොමු කරනවා තවත් කාරණා කීපයක් වෙත. සිළුමිණ ප්‍රධාන පුවත් සිරස්තලය අද දවසේ සම්පාදනය වෙන්නේ මෙන්න මේ කාරණාව අරබයා. හන්තාන ඉඩම් වෙනසුවාට ප්‍රබල මන්ත්‍රී දියණියකට නඩු. ඉකුත් අගෝස්තු මාස අවසාන භාගයේ සිට හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ මහනුවර බෝලවත්ත හීරැස්සගල ස්ප්‍රින්ගිල් ස්ටේට් නැමැති අක්කර 19කට ආසන්න භූමි ප්‍රදේශයේ ඉඩමේ කොටසක් එලිපෙහෙලි කිරීම සහ ගිනි තැබීමේ සිද්ධීන්ට එරෙහිව මේ ඉඩම හිමේ චමින්ද්‍රණී බණ්ඩාර කිරියල්ල හේරත් මැතිණියට එරෙහිව නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කොට තිබේ කියලයි සඳහන් කරන්නේ. මේ හන්තාන කන්දේ යම් යම් ප්‍රදේශ එලිපෙහෙලි කිරීම පිළිබඳ කාරණාව දැන් ටිකක් වැඩිපුර කතා කරන තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. යම් යම් තැන්වල තමයි මේ විදිහට එලිපෙහෙලි කිරීම සිදුවන්නේ. එක තැනක් පමණක් නෙවෙයි, තැන් කීපයක් මේ විදිහට එලිපෙහෙලි කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. තවත් අක්කර ගානක ප්‍රදේශයක් යම් පුද්ගලෙක් මුඩුබිම් බවට පත් කරලා තියෙනවා කියලා දැක්වෙනවා. ඒ ප්‍රදේශයේ දැන් මේ හන්තාන කන්ද ආශ්‍රිතව පිහිටා තිබුණාට හැම තැනක්ම සංවේදී පරිසර කලාපයන් විදිහට හඳුන්වන්නේ නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය පැහැදිලිව සඳහන් කරනවා මීට 3000ක් ඉහළ සමාන අඩි 3000ක් ඉහළින් පිහිටා තිබෙන මේ එක්තරා ප්‍රදේශයක්, අක්කර ගණනක ප්‍රදේශයක් තමයි මේ ප්‍රබල මන්ත්‍රී දියණියක් කියන කාන්තාව විසින් හෙළිපෙහෙළි කරා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම ඒ කියන ප්‍රබල මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරනවා කියන්නේ මන්ත්‍රීවරයා දැන් සමගි ජනබලවේගයේ නියෝජනය කරන දේශපාලනඥයෙක් කියලායි සඳහන් කරන්නේ. ඒ වගේම එතුමා
තියෙනවා 1990 වසරේ ඉඳන් තමයි Taman මේ ඉඩම මිලදීගෙන තිබෙන්නේ කියලා. හැබැයි ඒ වුණාට මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය නම් සඳහන් කරන්නේ ඔහුගේ නමට එහෙම ඉඩමක් නැහැ. ඒ ඉඩම තිබෙන්නේ දියණියගේ නමටයි කියලා. දැන් මේ අපි නම නොකියා සඳහන් කළාට යම් යම් තැන්වල ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා අපි දැක්ක Tamanගේ හන්තාන ඉඩමක් පිළිබඳව මාධ්‍යයට විවිධ ප්‍රකාශ නිකුත් කරන ආකාරය මේවා Taman මිලදී ගත්තු ඉඩම් කියලා 1990 වසරේදී. කෙසේ හෝ වේවා මේ පිළිබඳව දැන් මෙය පිහිටා තිබෙන ප්‍රදේශයත් එක්ක හන්තාන කන්ද ආශ්‍රිතව පිහිටා තිබීමත් එක්ක ඒ පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බව නීත්‍යානුකූලව කටයුතු කිරීම වැදගත් බව ඒ කාරණා තමයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් පෙන්වා දෙන්නේ. ඉතින් මේ කාරණාවට සම්බන්ධ වන්නේ එතුමා නම් එතුමත් නීතිඥවරයෙක් ඒ වගේම මෙරට දේශපාලනයේ බොහොම අත්දැකීම් තියෙන කෙනෙක් මීට වඩා වගකීම් සහගත විය යුතුයි කියලා තමයි මධ්‍යම පරිසර අධිකාරිය යම්කිසි චෝදනාවක් නගන්නේ. දැන් ඒ හන්තාන පිළිබඳව හන්තාන කියලා කියන්නේ දෙස් දෙස් ආකර්ෂණයට බඳුනුණු සංචාරක ගමනාන්තයක් බවට පත් වෙලා තියෙන සුන්දර මහනුවර සෙන්කඩගල පුරවරයේ තියෙන සුන්දරම ස්ථානයක් සහ සුන්දර පරිසරයක්. ඒ අතරේ තවත් ඒ ආකාරයේ සුන්දර සහ සුවිශේෂ වැදගත්කමක් තිබෙන පරිසර කලාපයක වන විනාශය පිළිබඳව අද ලංකාදීපයේ යලිත් මතක් කිරීමක් සිදු කරනවා ඒ වනාතවිල්ලුවේ වන සංහාරය පිළිබඳව. වනාතවිල්ලුව වන සංහාරය සිදු වූ ආකාරය පිළිබඳව ට ආශ්‍රිත යම් යම් කාරණා සහිතව අද සුවිශේෂ ලිපියක් ලංකාදීප 16 වන පිටුවේ සම්පාදනය කරමින් තමයි ඔවුන් ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙන්නේ. ඉතින් මේ ගැන පරිසර සම්බන්ධ අදාළ අමාත්‍යාංශ වන ජීවීන් සම්බන්ධ අමාත්‍යාංශ වන සංරක්ෂණය සම්බන්ධව අපි දකිනවා මේ මෑත කාලීනව තවත් සුවිශේෂ තීන්දුව తీරන ගනිමින් ඉන්නවා මේ සිදුවන ක්‍රියාදාමයන් හමුවේ වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා විදිහට සිබි රත්නායක මැතිතුමන් අප දකිනවා සමාජ මාධ්‍ය තුල එහෙම ප්‍රචාරය කරනවා සිදු කරමින් පවතින සහ ගනිමින් පවතින යම් යම් තීන්දුව తీරන පිළිබඳව ඒ අතරේ වන සතුන් දඩයම පිළිබඳව වන සතුන් මරා දැමීම පිළිබඳව තිබෙන නීති රීති තවත් දැඩි කරන්නට ඒ සම්බන්ධ දඬුවම් වැඩි කරන්නට ගන්නා වූ පියවර පිළිබඳවත් අපට දකින්නට ලැබෙනවා. පහුගිය කාලයේ මුළුල්ලේම දිවියන් කොටියන් වැනි සතුන් ඝාතනය කිරීම ඒ ඝාතනය කිරීමුත් විවිධ අරමුණු තකා කෙරෙන ඝාතනයන් පිළිබඳව ඒ වගේම ඇතුන් අලි ඇතුන් ඝාතනය පිළිබඳව අපට තොරතුරු ගණනාවක් වාර්තා වුණා. ඒවා ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව ගත්තට පස්සේ වන සත්වයින් ආරක්ෂා කිරීම සහ පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම කියන කාරණා දෙක කෙරෙහිම දැඩි අවධානයක් මේ රට තුල යොමු කරන්නට වෙන පරිසරයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. එහෙම තත්ත්වයක අපට දකින්නට තිබෙනවා අද සිළුමිණ කරන වාර්තාකරණයක් ජෛව සොරකමේ අලුත්ම බිල්ල කියලා තමයි එය ඔවුන් නම් කොට තිබෙන්නේ. අපි වැඩිදුර විස්තර කියවා බලමු මොනවා ගැනද මේ සඳහන් කරන්නේ කියලා. වැදගත් වේවි අලුත්ම බිල්ල මොකක්ද කියලා. ජෛව සොරකමේ අලුත්ම ගොදුර සිංහරාජ්‍ය වැනි වැසි වනාන්තරයෙන් නව කුරු පළගැටි විශේෂයන් නව ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව විදේශ පර්යේෂක කණ්ඩායමක් විසින් රැගෙන ගොස් ඉන්දියාවේ විද්‍යාඥයෙකුගේ නමින් නම් කර ප්‍රසිද්ධියට පත් කළ පුවතක් තමයි මේ සඳහන් වෙන්නේ. දැන් අපට ඇසට පෙනෙන්න තිබෙන අපට ගෝචර වන ආකාරයේ කාරණාවලටත් එහා ගිය තවත් බොහෝ දේවල් තිබෙනවා. මේ ජෛව සොරකම කියලා කියන්නේ අනුව ගත්තට පස්සේ අද කීයක ඉඳලා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. පටක සොරා ගැනීම මේ ආදී බොහෝ දේවල් අපට වාර්තා වෙලා තිබෙනවා. එහි තවත් අවස්ථාවක් විදිහට තමයි මේ කුරු පැලඟටියාගේ වියලි ශරීර කොටස් වල ඡායාරූප සහිතව අද මේ පුවත වාර්තා කරන්නේ ඒ සිළුමිණ ඉරිදා සංග්‍රහය. අපි ඊළඟට දකිනවා සිළුමිණ පුවත්පතේ තියෙන තවත් සුවිශේෂ ඡායාරූප වාර්තාවක්. ඒ වාර්තාවේ දැක්වෙන්නේ කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම සහ හිස්වසුන් පැළඳවීමේ උළෙල අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආකාරය පිළිබඳව පෙන්වන්න තිබ්බනම් තමයි වඩාත් හොඳ. බලනකොට හෙද සිසුවියන් කීප දෙනෙකුටම ඒ ආකාරයෙන් මේ හිස්වසුන් සහ ඊළඟට සේවයට කැපවීම වෙනුවෙන් ඔවුන්ව
මේ සේවයට පිළිගන්නා ආකාරය තමයි අපිට මේ ආකාරයෙන් අද දවසේ දක්නට ලැබෙන්නේ. ඔය සමග අපිට මුල් පිටුවල හමුවන විවිධ තොරතුරු අතරේ තවත් එකක් තමයි ඉරිදා ලංකාදීපේ තියෙන මේ පුවත. කටුවැල් බටු ඉඟුරු මීපැණි කිලෝ 7 ලක්ෂයක් පහුගිය කාලේ රටින් ගෙනත් කියන පුවත. මෙරටදී නිෂ්පාදනය කරනු ලබන කටුවැල් බටු වියලි ඉඟුරු හා මීපැණි කිලෝග්‍රෑම් 7,62,280ක් පහුගිය රජයේ කාලයේදී මෙරටට ගෙන්වා තියනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේකත් ගිය රජයට තවත් චෝදනාවක් එල්ලවන කාරණාවක් විදිහටත් සලකන්නට පුළුවන්. කෙසේ වෙතත් මෙවැනි දේවල් රට තුළ නිෂ්පාදනය කරන මෙවැනි දේවල් විදෙස් රටවලින් ගෙන්වීමට කටයුතු කිරීමත් එක්ක තරම් සුබදායී තත්ත්වයක් නෙමෙයි මේ තුල පේන්නේ. දැන් කහ පිළිබඳව යම් තීන්දුවක් රජය අරගෙන තිබෙනවා ආනයනය තහනම් කරන්නට. ඒ අනුව මෙරට කෙරෙන නිෂ්පාදනයන්ට දිරිදීමක් ඒ තුල දකින්නට ලැබෙනවා. දැන් මේ කටුවල් බැටු ඉඟුරු මීපැණි මෙච්චර කිලෝ ලක්ෂ ගාණක් ගෙන්වීම පිළිබඳව චෝදනාව තියෙන පහුගිය රජයකර අර මම කියපු ඉඩම් හෙලිපෙහෙලි කිරීම පිළිබඳව හන්තාන කන්දේ ඒ චෝදනාව තියෙනෙත් පහුගිය රජයේ කාලේ ප්‍රදේශවාසීන් එහෙම ඒ පිළිබඳව මාධ්‍ය ගියාම විවිධ චෝදනා ඇඟිලි දිගු කිරීම කරනවා. ඒ අය තවමත් පාර්ලිමේන්තු වලට එනවා, පත් වෙලා එනවා. නමුත් මෙවැනි දේවල් තමයි සිදු කරන්නේ. දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකින්නවා කියලායි සඳහන් කරන්නේ. හොඳයි අපි මේ කාරණාත් එක්ක තවදුරටත් ඉදිරියට ගමන් කරමු. නැවට මොකද වෙලා තියෙන්නේ කියලා, නැවේ අලුත්ම තත්ත්වය මොකක්ද කියලා ඔබ විමසිල්ලෙන් ඉන්න බව දන්න නිසා ඉරිදා ලංකාදීපේ තියෙන ඒ ආශ්‍රිත පුවතකට දැන් අවධානය දෙන්නේ. ගිනිගත් තෙල් නැවට නීති පියවර ගැනීම අඩමානයි කියලා මෙන්න වාර්තාවක් තියෙනවා. නැගෙනහිර මුහුදු තීරයේ සංගමන් කඳ තුඩුවට නාවික සතුපුම් 38ක් දුරින් ගිනිගත්තු නිව් ඩයමන්ඩ් නෞකාව පිළිබඳව නීතිමය පියවර ගැනීම සංකීර්ණ ප්‍රශ්නයක් කියලා සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය ප්‍රකාශ කර බව තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. ගත යුතු නීතිමය කාරණා පිළිබඳව නීතිපතිවරයාගේ නිර්දේශ උපදෙස් මත මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කිරීම අඩමාන බව තමයි ඇය ඇතුළු කණ්ඩායම නැත්නම් මධ්‍යම සමාවෙන්න සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කොට තිබෙන්නේ. මෙය බරපතල ගැටලුවක් අපේ මුහුදු කලාපයේ ආශ්‍රිතව ඇති වෙලා තිබෙන්නේ. තවමත් යම් අවධානමක් ඒ තුළ තිබෙනවා. දිනපතා මේ පිළිබඳ තොරතුරු වාර්තා ඇහුවාම තවදුරටත් නැව ගැඹුරු මුහුද වෙත රැගෙන යන බව තමයි සඳහන් වෙන්නේ. ඒ ආකාරයෙන් තියෙද්දී මේ තෙල් නැවක් නිසා තමයි වැඩි අවධානයක් මේ වෙත යොමු වුණේ. මම දැක්ක අද යම් පුවත්පතක සඳහන් වෙලා තිබෙනවා සිළුමිණ පුවත්පතේ සාගරය හඬවමින් ගිලී ගිය නෞකාවන් පිළිබඳව, විශේෂයෙන් තෙල් නැව් පිළිබඳව ඔවුන් අද වාර්තාවක් ගෙනෙනවා. ඔබට නිවාඩු පාඩුවක් තිබුණොත් නිදහසේ කියවන්න පුළුවන් හොඳ ලිපියක් වාර්තාවක් විදිහට මෙය සලකන්නට පුළුවන්කම තිබෙනවා. සාගර පතුලේ ගිලී ගිය නෞකාවන් බොහොමයක් ඉතිහාසයට එක් වෙලා තිබෙනවා. ඒ අතරේ තෙල් නැව් කීපයකුත් තිබෙනවා. ඒවා පිළිබඳ ඉතිහාස කතාව තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. ඒ අතරේ මේ වාර්තාවෙත් සඳහන් වෙනවා එවැනි නැව් ගිලී ගියත් නිව් ඩයමන්ඩ් MT නිව් ඩයමන්ඩ් නෞකාව ගිලී යන්නට ඉඩ නොදීම ශ්‍රී ලංකාවේ හමුදාවන් සහ නිකුත් අංශ දැක්වූ සුවිශේෂ දක්ෂතාවයක ප්‍රතිඵල විදිහට හඳුන්වා දෙමින් තමයි ඔවුන් ඒ පිළිබඳ පුවත වාර්තා කරන්නේ. අර ගිලී ගිය නැව් පිළිබඳව සඳහන් කරද්දී යම් විද්වතුන් විශේෂඥයින් මේ පිළිබඳව ප්‍රකාශ කරන කාරණාවක් තමයි ඇතැම් වෙලාවට ගොඩබිම තියෙන සම්පත් වලටත් වඩා දේවල් මුහුදු පතුලේ තිබෙන්නට පුළුවන් කියන එක. මුහුදු පතුල මහා ධන නිදාන පිරුණු ආකාරයක් කියලා තමයි ඇතැම් අය අර්ථකථනය කරන්නේ. වසර ගණනාවක් මුළුල්ලේ විශේෂයෙන් යුද සමයන්හිදී ගිලී ගිය නෞකාවන් ඇතුළු බොහෝ වටිනා දෑ මේ මුහුදු පත්ලේ අදටත් සැඟව පවතින බව සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ අපි අවධානය දෙමු මෙතෙක් උපුටා නොගත් යම් පුවත් වාර්තා වෙත. සිළුමිණ පත්තරයට නැවත යොමු වෙනවා. පාසල් සිසුන්ගේ පැමිණීම 75 ඉක්මවන බව අද සිළුමිණ වාර්තාවක් ගෙන එනවා. COVID-19 වසංගතය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් පසුගිය 8 වනදා සිට යලි සම්පූර්ණයෙන් විවෘත කිරීමෙන් පස්සේ සිසුන්ගේ පැමිණීම 75 ඉක්මවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ පෙරේරා මහතා සිළුමිණට පැවසූ බව තමයි සඳහන් කරන්නේ. මාස 6ක පමණ දිගු නිවාඩුවකින් පස්සේ තමයි මේ ආකාරයෙන් පාසල් යලි ආරම්භ වීම සිදුවනු ලැබුවේ. සියලු පාසල් සියලු ශ්‍රේණි යලි ආරම්භ වීම සිදුවනු ලැබුවේ. තවමත් මේ 75 කියලා සඳහන් වීම උඩ අපට පෙනෙන්න තිබෙනවා. නිසි ආකාරයෙන් මේ පිළිබඳව
තවම පාසල් වලට පැමිණීම හරි හැටි ක්‍රියාත්මක නොවන ස්වරූපයක්. ඊළඟට අපි තවදුරටත් අවධානය යොමු කරමු මේ පිළිබඳ පුවත් වාර්තා තිබෙනවා. නමුත් ඔබ ප්‍රවෘත්ති ප්‍රකාශයේ බොහෝ දේ නරඹා තිබෙන නිසා එකකට එකක් වෙනස් කාරණාත් අද කීපයක්ම මුණ ගැසෙන නිසා ඒව වෙත අවධානය යොමු කරමු. ගොවීන් ලක්ෂ 21කට කෝටි 7000ක පොහොර සහනාධාරය ලබා දීමේ සූදානම පිළිබඳවත් සුළුමිණ පුවත්පත වාර්තා කරනවා. මෙවර හිගයකින් තොරව එළබෙන කන්නේ සඳහා පොහොර ලබා දීමට කටයුතු සූදානම් බව තමයි රජය පාර්ශවයෙන් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම මෙරට පොහොර අවශ්‍යතාවයෙන් වැඩි බහුතරයක් එප්පාවලදී නිෂ්පාදනය කිරීම පිළිබඳවත් අවධානය යොමු වෙලා තිබෙනවා. අපේ රට මේ අපේ භූමිය තුල ඛනිජ සම්පත් බොහොමයක් තිබෙන භූමියක්. ඉතින් ඒ නිසා මේ රටේම පොහොර වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම කෙරෙහිත් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ සමග අපි අවධානය දෙනවා මෙන්න මේ බටහිර ඖෂධ නිපැයුමට ආයෝජන කලාප දෙකක් පිහිටුවීම පිළිබඳ පුවතත් දින සුළුමිණ පුවත්පතෙන් අපි උපුටා ගන්න එකක්. විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 400ක ආයෝජන කලාපයක්ද දේශීය ඖෂධ නිෂ්පාදන ආයෝජකයන් සඳහා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර මධ්‍ය පරිමාණ ආයෝජන කලාපයක්ද පිහිටුවීමට රජය තීරණය කොට තිබෙනවා කියලායි සඳහන් කෙරෙන්නේ. දැනටත් යම් යම් ආකාරයෙන් ඖෂධ නිෂ්පාදනයේ රට තුළ සිදු වෙනවා. පසුගිය රජයේ සමයේත් යම් යම් කටයුතු මේ සඳහා සිදු වුණා. හැබැයි ඒ වුණාට මහා පරිමාණයෙන් ඉටු කිරීම පිළිබඳව තමයි රජයේ අවධානය මේ වන විට යොමු වෙලා තිබෙන්නේ. අද මව්බිමත් ඒ පිළිබඳ යම් වාර්තාවක් ගෙනෙනවා. ඖෂධ වලින් 50% රට තුළම නිපදවීමට පියවර. වාර්ෂිකව පිටරටට ඇදෙන කෝටි 6000ක් ඉතිරි කියලායි සඳහන් කරන්නේ. අර අපි කියපු කලාප පිළිබඳව මව්බිමත් වාර්තා කරනවා. අක්කර 400ක ඖෂධ කලාපයක්, ඖෂධ ආයෝජක කලාපයක්, අක්කර 100ක ඖෂධ නගරයක් කියලා මේ පුවත මේ ආකාරයෙන් අද දවසේ වාර්තා කරලා තිබෙනවා. ඒ මව්බිම පුවත්පත. ඊළඟට අපි බලමු මේ සිළුමිණ බලපු වෙලාවේ පාසල් ගැන. අපි පාසල් වලට සිසුන්ගේ පැමිණීම වාර්තා කරපු වෙලාවේ ජාතික පාසල් දහසක් නිර්මාණය බිහි කිරීම පිළිබඳව අද සිළුමිණ පුවත්පත වාර්තාවක් ගෙන එනවා. ජාතික පාසල් සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමට රාජ්‍ය තීරණය කර ඇත. ඇතැම් ජාතික පාසල් 9ට පමණක් සීමා වී ඇති අතර එම පාසල් වල ප්‍රමාණවත් පහසුකම් නොමැති බවත් එම පාසල් කඩනමින් සංවර්ධනය කළ යුතු බවට රාජ්‍ය තීරණය කොට තිබෙනවායි කියලායි සඳහන් කරන්නේ. කැබිනට් අමාත්‍යංශයක් යටතේ රාජ්‍ය අමාත්‍යංශ කිහිපයක් මගින් තමයි මේ වන විට අධ්‍යාපනය මේ රටේ පරිපාලනය සිදුවන්නේ. ඒ අනුව ජාතික පාසලුත් ඒ යටතට ගැනෙනවා. මේ ජාතික පාසල්වල පහසුකම් නැංවීම පිළිබඳව අත්‍යවශ්‍යයෙන් සොයා බැලිය යුතු කාරණාවක් කියලා අපත් විශ්වාස කරනවා. මොකද විදුහල්පති තනතුරේ ඉඳලා ජාතික පාසල්වල අඩලු හුඩුකම් 130 ගණනක විදුහල්පතිවරු තවමත් නිල වශයෙන් පත් කොට නැති බව සඳහන් වෙනවා. එතකොට වැඩබලන විදුහල්පතිවරු පත් කරලා නිල වශයෙන් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය ජාතික පාසලක තිබිය යුතු මූලික පහසුකම් හෝ සපයා දෙමින් ඒවා ඒ මට්ටමට ගැනීම සඳහා පියවර ගැනීම ආදී කරුණු වලට අවධානය යොමු කරමින් තමයි මේ පාසල් දහස එලෙස නම් කෙරෙන බව සහ එලෙස ඉදිරියට පවත්වාගෙන යන බව රජය ප්‍රකාශයට පත් කරන්නේ. එහෙම නැතුව නමට ජාතික පාසල් බිහි වුණා කියලා ඒන් අපේක්ෂිත ප්‍රතිඵල තවමත් අත් වෙලා නැහැ කියන එක කනගාටු වෙනවත් කියන්නට සිදු වෙනවා. ඒ අතර අපිට මේ ඉරිදා ලංකාදීපයෙන් වාර්තා වන සුවිශේෂ පුවතක් තියෙනවා. ඒක හැබැයි විශේෂයි කියලා කිව්වට සුවිශේෂයි කියලා කිව්වට කලක මුළුල්ලේ ඇහෙන කතාවක් මේ තෙල් සංස්ථාව ණය ගොඩක හිර වෙලා කියලායි කියන්නේ ඉරිදා ලංකාදීපය. ලංකා විදුලි බල මණ්ඩලය වෙස්ට් කෝස්ට් සමාගම හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ලංකා ඛනිජ තෙල් නිත්ගත් සංස්ථාවට රුපියල් මිලියන 148,000 රුපියල් මිලියන 1,48,918ක ණය මුදලක් ගෙවිය යුතුව ඇති අතර තෙල් සංස්ථාව මගින් බැංකුවලට ගෙවීමට ඇති ණය මුදල රුපියල් මිලියන 5,92,730ක් කියලා තමයි ඉරිදා ලංකාදීපයට වාර්තා වෙනවා කියලා සඳහන් කරන්නේ. මේ ගණන් මිනුම් බැලුවාමම තේරෙනවා මොනතරම් ණය උගුලක හිරවෙලාද ඊළඟට ණය ගොඩක හිරවෙලාද ණය බරක් දරනවාද තෙල් සංස්ථාව සහ ඔවුන්ට ලැබිය යුතුව තිබෙනවාද කියන කාරණාව පිළිබඳව. එතකොට ඒ ලබා දීමට තිබෙන ආයතන දිහා බලුවට පස්සේ ලංකා විදුලි බල මණ්ඩලය ඕනුත් මේ පහුගිය තත්ත්වයන් හමුවේ විශේෂයෙන්ම තවමත් ජනතාවගෙන් ව්‍යාපාරික ආයතන වලින් නිසි පරිදි ගෙවීම් කටයුතු සිදු නොවන නිසා ඔවුනුත් යම් අසීරුතාවයන්ට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ කියවෙන ආයතන අතර ඔවුනුත් අධික ලෙස පාඩු ලබන ආයතනයක් බවට
පහුගිය කාලයේ පත් වුණා. ඒ පිළිබඳව නම් විවිධ චෝදනා තිබෙනවා. අසීමාන්තික ගෙවීම් වැටුප් ආදී සිදු කිරීම මේට දැඩි ලෙස බලපාපු බව තමයි කියන්නේ. පහුගිය රජය කීපයක්ම මේට වගකිව යුතුයි කියන එකත් අපට පෙනී යන තත්ත්වයක්. අධික වැස්සෙන් වසංගත රෝගියක් පිළිබඳව ලංකාදීප පුවත්පත අද වාර්තාවක් ගෙනෙනවා. දැන් මේ කතා කරන මොහොත වෙනකොටත් අනිවාර්යෙන්ම යම් ප්‍රදේශයක වර්ෂාව තිබෙන්නට ඕනේ. මොකද අද දවසේත් පවතින කාලගුණ තත්ත්වයක් එක්ක යම් වැසි සහිත කාලගුණයක් උදෑසන වරුවක් තමයි අපිට දකින්නට ලැබුණේ. ඉතින් එහෙම පරිසරයක එහෙම තත්ත්වයක අනිවාර්යෙන්ම යම් ප්‍රදේශයක වැසි සහිත තත්ත්වයක් ඇති. දිගින් දිගටම පවතින මේ වැසි සහිත තත්ත්වයක් එක්ක ඊළඟට උදා වෙන එක තමයි මදුරුව බෝ වෙන එක වැඩි, ඒ වගේම රෝග බෝ වෙන එක වැඩි. මේ පිළිබඳව අවධානය යොමු කරන්නටත් වෙනවා. විශේෂයෙන් පවතින දැඩි වර්ෂාපතනයත් සමග ඩෙන්ගු, මී උණ හා පාචනය වැනි රෝග වසංගත තත්ත්වයන් පැතිර යාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ වසංගත තත්ත්වයෙන් ව්‍යාප්ත වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අපි දැන් කොවිඩ් පැමිණීමත් එක්ක ඩෙන්ගු පිළිබඳව බොහෝ සෙයින් අමතක වුණා අපට. හැබැයි ඩෙන්ගු පිළිබඳව අපට අමතක කරන්නටත් බෑ. ඒ වගේම මියුනින් අපට යම් යම් ප්‍රදේශවල රෝගීන් මේ යාමේ සිද්ධීන් වාර්තා වෙනවා. ඊළඟට පාචනය වැනි රෝග මේ වර්ෂාවත් එක්ක පැතිරිලා යන්න පුළුවන්. කොළඹ ප්‍රදේශයේ එහෙම මොනතරම් ස්ථාන ජලයෙන් යට වුණාද කියන එක අපි පහුගිය කාලේ ප්‍රවෘත්ති වාර්තා තුල දැක්කා. නිවාස කොච්චර ප්‍රමාණයක් යට වුණාද කියන එක අපි දැක්කා. පවුල් කී දහක් අවතැන් වුණාද කියන එක අපි දැක්කා. ඉතින් එවැනි තත්ත්වයක් හමුවේ මෙවැනි රෝග පැතිරී යාමට ඇති ඉඩකඩ පුළුවන් තරම් අහුරා ගැනීම තමයි කාසුව කළ යුතුව තිබෙන්නේ. ඒ සමග අපි කොවිඩ් ගැනත් කතා කරපු නිසා 3195ක සීමාවට රෝගීන් ගණන ඉහළ ගොස් තිබෙනවා. දිනපතාම පහේ විශේෂයෙන් විදේශීය රටවලින් මේ රටට එන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටින අයගෙන් මේ ආශ්‍රී ආදී පුද්ගලයින්ගෙන් රෝගීන් වාර්තා වීම තවදුරටත් සිදු වෙන බවත් අපි සඳහන් කරන්නට ඕනේ. අපි මව්බිමට අවධානය යොමු කරමු. මෙතෙක් උපුටා නොගත් කාරණා කීපයක් දකිනවා. වාහන ආදායම් බලපත ගන්න දුම් හා රක්ෂණ සහතික දෙකම ඕනේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කියයි කියලා සඳහන් වෙන වාර්තාවක් අද දවසේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මව්බිම පුවත්පතේ වාහන ආදායම් බලපත ගන්න දුම් හා රක්ෂණ සහතික දෙකම ඕනේ කියලායි සඳහන් වෙන්නේ. ඒ අතරේ අපි මව්බිම පුවත්පතේ දකිනවා අවිදරු පාතාලයේ මඩින මෙහෙයුමට වැඩි තෑගි ලැබීම ගැන ඊයේත් අපි මේ පිළිබඳව යම් අවධානයක් යොමු කළ නිසා නැවත ප්‍රකාශයට පත් කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ වුණාට මේ කියන්නට හේතු වෙන්නේ ජනතාව විදියට, පුරවැසියෝ විදියට මේ රටේ අපි කවුරුත් කැමති නිදහස් සමකාමී රටක ජීවත් වන්නට ඒට බාධා කරන අය වලුන් පිළිබඳව තොරතුරු දන්නවා නම් ඒවා බයක් සැකක් නැතිව ඉදිරිපත් කරන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙමින් තිබෙනවා කියන එකත් ඒ සඳහා තෑගි භෝග හිමි වෙනවා කියන එකත් තමයි පත්තර නම් වාර්තා කරන්නේ. ඒ වුණත් අපට තිබෙන අත්දැකීම් ඊට වඩා යම් ආකාරයකින් වෙනස්. ඇතැම් අය මේ පිළිබඳ තොරතුරු දැනදැනත් මත්ද්‍රව්‍ය පාතාලයේ පිළිබඳව ඒවා ලබා දෙන්නට මැලි වෙන්නේ තමන්ගේ සහ තමන්ගේ සමීපතමේ ආදරණීයන්ගේ ජීවිතවලට තිබෙන ආදරය නිසා සහ බිය නිසා. ඉතින් රජයක ආරක්ෂක අංශවල වගකීමක් වෙනවා ඒ තොරතුරු හැකිතාක් රහසිගතව පවත්වා ගැනීමෙන් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම. ජනතාව තුළ සැක සංකා තිබෙනවා. පොලිසියට හරි ඔත්තුවක් තොරතුරක් දුන්නාට පස්සේ Taman ගැන තොරතුරු එළියට යාවිද කියන එක. ඒ නිසා ඒට ආවරණයක් සහතිකයක් ලබා දීම තමයි ඒ පාර්ශවයෙන් සිදු විය යුතු වන්නේ. එක පැත්තකින් තෑගි භෝග ලබා දීම වැඩි කරනවා වගේ මේ තුල යම් පෙළඹවීමක් අපිට දකින්නට ලැබෙනවා. සහ යම් අගය කිරීමක් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. යම් අගය කිරීමක් මේ රට සාමකාමී කරන්න නීති විරෝධී කටයුතු මැඩලන්ට දෙන සහයෝගය වෙනුවෙන් දෙන ත්‍යාගය තුල අපිට දකින්නට ලැබෙනවා. ආරක්ෂක අංශ සමාජිකයන්ටත් මේවා ලැබෙනවා. ඔබත් මමත් නියෝජනය කරන මේ සිවිල් සමාජයේ ඉන්න අප වැනි පුද්ගලයන්ටත් මේ තෑගි භෝග ලබන්නට හැකියාව තිබෙනවා තොරතුරු ලබා දීමෙන්. ඒ පිළිබඳව අපි ඉදිරියේදී තවත් මොනවා හරි වාර්තා වෙනවා නම් ඉදිරිපත් කරන්න සූදානම්. පාසල් ළමයින්ගේ පෝෂණය නම් වන්න අගමැතිගෙන් බිත්තරයක්. දැන් පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳව කතා කරද්දී වැඩියෙන්ම අපිට අවධානය යොමු වෙනවා දකින්නට ලැබිලා තියෙන කිරි වීදුරුව පිළිබඳව. කැඳ වීදුරු පිළිබඳවත් කතා වුණා. හැබැයි මේවා පාසල් ආශ්‍රිතව හරියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියන එක තමයි ගැටලුව. කිටි කාලයකට ඇතැම් වෙලාවට ක්‍රියාත්මක වෙනවා. ඇතැම් කාල තුලදී මේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. දැඩි අවශ්‍යතා තිබෙන ප්‍රදේශ තිබෙනවා. පාසල් තිබෙනවා. වැඩි දුරට යන්න ඕනේ නැහැ. පහුගිය දවසකම අපි ඉදිරිපත් කළා තොරතුරක් කන්න බොන ටික අගහිඟ කම්මත ගිනිගත් වෙන මධ්‍ය මහා විද්‍යාලයේ මවක් දරුවෝ 3 දෙනා ගෙදර තබා ගැනීම
පිළිබඳව වහාම රජයේත් අනිකුත් පාර්ශවවලත් විවිධ දානපතින්ගේ අවධානය ඒ පවුල වෙත යොමු වුණා. ඒ වෙනම කාරණාවක්. කෙසේ වෙතත් ක්ලාන්තිය නිසා ඇද වැටෙන දරුවෝ කන්න බොන්න නැතුව පාසලට ගිහිල්ලා අපහසුතාවයට පත්වන දරුවෝ මේ රටේ ඕනතරම් තව ඉන්නට පුළුවන්. ඒ අයට විශේෂයෙන් පිටිවහලක් වෙනවා මේ විදිහට යම් පෝෂණයක් පාසල තුලින් ලබා දීම දැනුමට අමතරව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව ඒ අයට බිත්තරයක් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සැකසීම කෙරෙහි. ඊළඟට අපි තවත් දේශපාලනමය කාරණාවක් දකිනවා ඉදිරි පළාත් සභා මැතිවරණයට අදාළ වන පළාත් සභා අහෝසි කිරීම දේශපාලන කුමන්ත්‍රණයක්. පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදීය සභාපති කංචන ජයරත්න තමයි මේ පිළිබඳව හඬ අවදි කොට තිබෙන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණයක් විදියට Taman දකිනවා කියලයි. දැන් මේ ඉදිරි කාලය තුළ පළාත් සභා අහෝසි වේවි කියන රාවය අනුව පළාත් සභා වල කටයුතු කළ ජනතා නියෝජිතයෝ එකට එක්කාස් වන ස්වරූපයක් තමයි අපට මේ වන විට දකින්නට තිබෙන්නේ. ඔවුන් නම් දැඩි ලෙසම ඉල්ලා සිටිනවා මේ පළාත් සභා පවත්වාගෙන යා යුතුයි. තිබෙන අඩලුහුඩුකම් තිබෙනවා නම් ඒවා සාකච්ඡා කරමින් පවත්වාගෙන යා යුතුයි කියන එකයි ඔවුන් කියන්නේ. අපි දැන් සතියාග අරුණ පුවත්පතට අවධානය යොමු කරමු. අඩවැටුප දිගටම ගෙවන්න හාම්පුත්තු ඉල්ලති ඇමති බැහැ කියයි කියලා පුවතක් දකින්න ලැබෙනවා. කොරෝනා වදුර සමයේ සේවකයන්ට අඩ මසක වැටුප හෝ රුපියල් 14500ක වැටුපක් ගෙවන ලෙසට පැන වූ නීතිය දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කරන ලෙසට හාම්පුතුන් රජයෙන් ඉල්ලීමක් කරනවා කියලායි සඳහන් කරන්නේ. කෙසේ වෙතත් දැන් බොහෝ දේවල් සාමාන්‍ය අතට රටේ පත්වෙමින් තිබෙන පසුබිමක එය එසේ සිදු කිරීමට නොහැකි බව තමයි අදාළ අමාත්‍යවරයා විසින් දැනුම් දී තිබෙන්නේ. හාම්පුතුන් වෙත මෙම සහනය ලබා දෙන ලද්දේ සැප්තැම්බර් මාසයේ දක්වා පමණක් බවද මේ වන විට කර්මාන්තය යථාතත්වයට පත්ව ඇති බව පෙන්වා දී ඇති කම්කරු ඇමතිවරයා හාම්පුතුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙනවා. මේ ඉතාමත්ම වැදගත් පණිවිඩයක් වේවි ඒ අනුව සේවා යෝජකීන්ටත් සේවාදායකීන්ටත් මේ සෑම දෙනාටම සේවක දෙපාර්ශ්වයටම මේ වැදගත් පුවතක් වෙනවා. කොහොමද වැටුප් පිළිබඳව ගෙවීම් පිළිබඳව ඉදිරියේදී කටයුතු කළ යුතු වන්නේ කියන එක පිළිබඳව මාර්ගෝපදේශයක් මෙතන තිබෙනවා. ඊළඟට අපි බලමු නීතියට යටත් නැති වෛද්‍යවරුන් නිසා රුපියල් මිලියන 32ක් වටිනා ඇඟිලි සලකුණු යන්ත්‍ර 224ක් පුස්කන පුවතක් අද සතියාග අරුණ වාර්තා කරනවා. මාස 6ට අතිකාලවලට රුපියල් මිලියන 6ක් කරන්. මොකද්ද මේ කියන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වසර දෙකකට පෙර මිලදීගෙන තිබූ පැමිණීමේදී හා පිටවීමේදී භාවිත කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර 224 2019 මැයි අවසන් වන විටත් භාවිතයට ගෙන නොමැත. ඔබට මතක ඇති මේ සිදුවීම මේට අදාළ කාරණාව මේවට විරෝධය පෑව. මේවා ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ අනුව තමයි මේ යන්ත්‍ර සවි නොකර ඉන්නට සිදු වුණේ. එහි වර්තමාන තත්ත්වය එය ආකාරයෙන් වාර්තා වෙනවා. අපි කලින් විදුලි බල මණ්ඩලයත් මුහුණ පා තිබෙන අසීරුතා පිළිබඳව සඳහන් කළා. අද සතියාග අරුණ තිබෙනවා මෙන්න මෙහෙම පුවතක් වාර්තා වෙලා. වසරකට පෙර බලාගාර දෙකක් අක්‍රිය වීමෙන් මෙගාවොට් 230ක් රටට අහිමි වෙලා. කැලණි තිස්සෙන් 165යි, නොරොච්චුවලේ සුළං බලාගාරයෙන් 65යි. ඉන්දියාවට යවූ විදුලි මෝටර් දෙකක් කොරෝනාවලට හිරවේ. විදුලි ජනන යන්ත්‍ර ට්‍රාන්ස්ෆෝමර් අක්‍රිය වීමට හේතුව නඩත්තුවක් නොමැතිකම කියලත් සඳහන් වෙනවා. යම් ආකාරයකට අප දැක්ක අධ්‍යාපන අමාත්‍යදුරේ ධාරණ සමයේ බොහොම ක්‍රියාශීලී අමාත්‍යවරයෙක් විදිහට දලසලහ පෙරුම ඇමතිතුමා එතුමාට මේ කාරණාවට මම හිතන්නේ හොඳ මැදිහත් වීමක් කරන්නට හැකියාවක් ඇති කියලා අපි විශ්වාස කරනවා. නැවත වතාවක් බලාගාර අක්‍රිය වෙලා තියෙනවා. හදිසිය විදුලිය මිදවැටීම් වෙලා තියෙනවා. ඒ අනුව ඒව ප්‍රතිසංස්කරණය කරන්න මෙච්චර කාලයක් යනවා. නඩත්තු කටයුතු කරන්න යථා තත්ත්වයට පත් කරන්න. ඒ නිසා මෙච්චර දවසක් අඳුරින්න වෙනවා. මේ ආදී තොරතුරු වාර්තා කරන්නට ඉඩ නොතබා ඒ පිළිබඳ කමිටු පත් කරමින් තොරතුරු හොයන්නට ඉඩ නොතබා කටයුතු කිරීම තමයි වැදගත්. යතර අර කමිටු කිව්වහම පහුගිය දිනවල සිද්ධ වෙච්ච විදුලිය බිඳ වැටීමට අදාළ කමිටුව ගෙන ආ වාර්තාවට ඉදිරි පියවර ගන්නේ කුමන ආකාරයෙන්ද කියන එකත් ජනතාව අවධානයෙන් ඉන්නවා කියන එකත් සඳහන් වෙන්න ඕනේ. අපි ඊට පස්සේ විවිධ වාර්තා දකිනවා අද දවසට අදාළව. නමුත් තිබෙන කාල වේලාවත් අවසන් නිසා ඉන්න එකක් දෙකක් පමණක් උපුටා ගන්නට වෙලාව තියෙයි. හමුදා පොලිස් නිල ඇඳුම් ලංකාවෙම නිපදවීමේ සූදානම පිළිබඳව දෙවයින ඉරිදා සංග්‍රහයයි වාර්තා කරන්නේ. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවශ්‍ය කරන සියලු නිල ඇඳුම් ඇතුළු අනෙකුත් රෙදිපිලි දේශීයව නිෂ්පාදනය කිරීමට රජය තීරණය කොට තිබෙනවා. මේ දේශීය රෙදිපිලි නිෂ්පාදන කර්මාන්තය ඊළඟට ගත්තට පස්සේ වේවැල් මැටි ආදී අනෙකුත් කර්මාන්ත යලි නගා සිටුවීම
කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා සහ ඒවායේ යම් සුබදායී සුබවාදී තත්වයන් අද අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එක් අවස්ථාවක් මා දැක්කා මේ සතියාග පුවත්පතක සතියාග අරුණේම සදෙස කොටසේ දැක්කා වැලේ වැල් නැති වේවැල් ගමේ මිනිස්සුන්ගේ කතාව කියලා පුවතක් වාර්තා වෙලා තිනවා. දැන් ඒ අයට යම් පිහිටක් යම් ආකාරයක උත්තේජනයක් මේ නව අමාත්‍ය දුර බෙදී යාමත් එක්ක අමාත්‍යංශ පත් කිරීමත් එක්ක ලැබිලා තිබෙන බව පෙනී යනවා. ඒ තුල හෝ පණ ගහලා එන තත්වයට මේ කර්මාන්ත පත් වේවා කියලා තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් මේ නිල ඇඳුම් රට තුල නිපදවීමට ගත්තු පියවරත් කාගෙත් ප්‍රසාදයට බඳුන් වෙන කාරණාවක් වේවි. අවසාන වශයෙන් මේ උපුටා ගැනීම තුර්කි ත්‍රස්ත පිරිසක් තවමත් මෙරට සැඟව සිටිති. මේවා ඉදිරිපත් කරන්නට හිතෙන්නේම වර්තමාන රජය වර්තමාන ආරක්ෂකාංශ ඊටාම හොඳ ක්‍රියාමාර්ග ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව ගනිමින් තිබුණාට ඒවා ගනිමින් තිබෙන බව පෙනුණාට ඇතැම් වෙලාවට නීතියේ ඇස් වහලා ආරක්ෂකාංශවල ඇස් වහලා මෙවැනි ත්‍රස්තයින් තවදුරටත් ක්‍රියාත්මක වන්නට ඉඩක් කඩක් තිබෙනවා. ඔවුන් තවදුරටත් රට තුළ සිටිනවා නම් ඒ අනුව වහාම ඒ අය කෙරෙහි අවධානය යොමු කරලා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව පෙන්වා දෙන්නටත් එක්ක තමයි අපි මේ පුවත කෙරෙහි අවධානය යොමු කරේ. මේ තුර්කි ත්‍රස්තයින් පිළිබඳ කාරණාව අර පාස්කු ප්‍රහාරයට පෙර ආතුව ඉඳන් කියවෙන්නේ. හැබැයි නිසිලෙස ක්‍රියාත්මක වීමක් අපට තවමත් ඒ පිළිබඳව දකින්නට ලැබිලා නැහැ. ඒ නිසා තමයි ඔවුන් තාමත් මේ රටේ ඉන්නවයි කියලා විටින් විට පුවත් වාර්තා තුලින් අපටත් කියන්නට සිදු වෙන්නේ. අපි විශ්වාස කරනවා නැවත සක්‍රිය වෙලා තියෙන මෙරට බුද්ධ්‍යංශ තොරතුරු තවදුරටත් රැස් කර ගනිමින් ආරක්ෂක අංශවල දායකත්වයත් එක්ක මේ අය අත්අඩංගුවට ගන්න එහෙම නැත්නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරાવી රටේ ආරක්ෂාව සමගිය නිදහස තවදුරටත් පවත්වාගෙන යන්නට උපරිම ක්‍රියාමාර්ග ගනීවි කියලා. එහෙමනම් අපි අද මේ සුන්දර ඉරිදාවේ පත්තරවල තියෙන දේවල් ඔබට ඉදිරිපත් කළා බොහොමයක්. ඒවා අද දවසට අදාළව ඉදිරිපත් කරන්න තියෙන කාල වේලාව අවසන්. දවසේ ඉදිරි වැඩසටහන් වලට ඉඩ කඩ ලබා දෙමින් සමුගන්නයි කල්පනාව. යලිත් හෙට උදෑසන අපි හමු වෙමු පත්තර වාර්තාත් එක්ක. ඔබට සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා. සුන්දර ඉරිදාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.